අද දිනේට යෙදෙන ධර්මානුශාසනාවයි ශ්‍රවණය කිරීමට සූදානම් වී සිටින්නේ. ලෞතර තථාගත බුදු පියාණන් වහන්සේ ශ්‍රී මුකෙන් වදාළ ධර්මයේ උතුම් මනුෂ්‍ය ජීවිතයක් ලද අපට හොඳ චිත්ත ඒකාග්‍රතාවකින් යුක්තව නුවණින් මෙනෙහි කර ගැනීමෙන් ශ්‍රවණය කරන්නට ලැබෙනවා නම් ඒක අපේ ජීවිතේ ඉතාමත්ම උතුම් භාග්‍යමත් වාසනාවන්ත මොහොතක්. එවැනි උතුම් අවස්ථාවකයි සියලු දෙනාම ධර්මය ශ්‍රවණය කිරීමට සූදානම් වී සිටින්නේ. අද ධර්මානුශාසනාවේ මාතෘකා වශයෙන් මේ පින්වතුන්ට මතක් කළේ සංයුක්ත නිකායෙහි ඛණ්ඩ සංයුත්තේහි පෙනෙන භාර සූත්‍රයේහි භාග්‍යතුන් වහන්සේ වදාළ ගාථා ධර්මයන් දෙකක්. භාරා හවි පංචඛණ්ඩා භාරහා රෝච පුග්ගලෝ භාරා දානං දුක්ඛං ලෝකේ භාරනිකේ ඝනං සුඛං පංචස්කන්ධයෝ ඒකාන්තෙන් භාරය කුජල භාරහාරවි ලෝකේහි භාරාදානය ඉතින් භාර ග්‍රහණය දුක්ඛි භාරනිකේපය සුඛයයි නික්ඛිපිත්වා ගරුං භාරං අඤ්ඤං භාරං අනාදිය සමූලං තන්නං අබ්බුය නිච්ඡාතෝ පරිනිබ්බුතෝති ගරුබර බහා තබා අනුරක් නොගෙන අවිද්‍යා මූල සහිත තෘෂ්ණා උදුරා නිස්තෘෂ්ණා වූ පිරිනිවී නාමවි මෙන්න මේ භාග්‍යතුන් වහන්සේ වදාළ ගාථා ධර්මයයි අපි මේ අවස්ථාවේ තෝරා ගැනීමට උත්සාහ දරන්නේ. අපි දන්නා බුදු පියාණන් වහන්සේ වදාළ ධර්මය සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිශික්ෂාවකින් යුක්තයි. සීලේ කියන අවස්ථාවට අපේ විසින් තමන්ටත් අනුන්ටත් අර්ථ පිණිස හිත පිණිස සුව පිණිස කතා කරන වචනය කරන ක්‍රියාව චාරිත්‍ර සීලය නමින් හඳුන්වනවා. තමන්ටත් අනුන්ටත් අනර්ථ පිණිස දුක් පිණිස හිංසා පිණිස කියන වචනය කරන ක්‍රියාවෙන් වැළකීම වාරිත්‍ර සීලය නමින් හඳුන්වනවා. මෙවැනි චාරිත්‍ර වාරිත්‍ර අපේ ජීවිතයට එකතු වෙලා තියෙනකොට සමාජය සදාචාර සම්පන්න සමාජයක් ඇති වෙන්නට භාග්‍යතුන් වහන්සේ වදාළ ධර්මය උපකාර වෙනවා. සමාජය සැකසෙනවා. ඒ වගේම සමාධිය කියන චිත්ත ඒකාග්‍රතාවෙන් යුක්ත වෙන විට කරන කියන කරුණු ඉතාමත්ම
නිරෝධ සහගතව එකඟතාවකින් යුක්තව කරන්නට පුළුවන්කමක් ඇති වෙනවා. එපමණකුත් නෙමෙයි මේ චිත්ත ඒකාග්‍රතාවේ නම් සමාධි උපකාර කරගෙන භාග්‍යවතුන් වහන්සේ වදාළ ප්‍රඥාවට ගෝචර වෙන ලෞකිකත්වයේ ඉක්මවා යන ධර්මයට අපට යොමු වෙන්න අවස්ථාව සැලසෙනවා. මෙවැනි ප්‍රඥාවට ගෝචර වෙන ලෞකිකත්වයේ ඉක්මවා යන ධර්මයක් අපට තෝරා ගැනීමට සීල සමාධි දෙක අපට උපකාර වෙන බව මේ පින්වතුන්ට වැටහෙන්නට ඇති. ඒ වගේම අද සමාජයේ පුරාම නොඑක ආකාරයෙන් මිනිස්යාට අහිත පිණිස දේ කියන්නේ කරන්නේ ඒ වගේම පංචශීල ගුණ ධර්මයේ නොපිහිටා කටයුතු කරන්නේ මිනිස්යාට පමණක් නොවේ මුළු සත්ත්ව ලෝකේටම කිසිම මෛත්‍රියක් කරුණාවක් නැතුව කටයුතු කරන්නේ ආත්මාර්ථකාමී ගතිය වැඩි වෙන නිසායි. මහා තරංගයක් ඇති වෙලා තියෙන්නේ ආත්මාර්ථකාමී කියන මමී කියන හැඟීම දිනෙන් දින වැඩි වෙන නිසායි. එදා සමාජය තුලත් අද සමාජය තුලත් මෙවැනි ආකාරයන් පහවි යන්න තමයි මේ ත්‍රිශික්ෂා ධර්මය අපිට භාග්‍යවතුන් වහන්සේ වදාරලා තියෙන්නේ. එවැනි ශික්ෂාවන් පිළිතලා ප්‍රඥාවට ගෝචර වෙන ධර්මය අපි තෝරා ගත්තොත් සක්කාය දිට්ඨිය කියන්නේ මේ මගේ මා කැමති ආකාරයෙන් පවත්වන්නට පුළුවන් කියන වරදවා ගන්නා වූ හැඟීම පහවෙන්න මෛත්‍රිය කරුණාව මුදිතාව උපේක්ඛාව කියන ලද්ධාව ගුණ ධර්මයන් නැති වෙනවා. ඒ වගේම හොඳ යහපත් සමාජයක් සහ එකඟතාවයෙන් යුක්ත වන්නා වූ පිරිසක් ඇති වෙනවා. එපමණකුත් නොනැවති ලෞකිකත්වයේ ඉක්මවා යන්නා වූ ලෝකෝත්තර ප්‍රඥාවක් ඇති කරගන්නට පුළුවන්කමක් ඇති වෙනවා. ජාති ආදී දුකින් මිදලා උතුම් නිර්වාණ අවබෝධය කියලා කියන්නේ මොකක්ද කියන කරුණ සාත් කරගන්නට අවබෝධ කර ගැනීමට හැකියාවක් ඇති වෙනවා. මෙවැනි සියලු ආකාරයකින්ම සම්පූර්ණ වන්නා වූ උතුම් ධර්මතාවයක් තමයි අපට අපේ ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කර වදාරලා තියෙන්නේ. ඉතින් අද ධර්මානුශාසනාවේ මේ භාර සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ අපට කරුණු 4ක් ගැන වදාරනවා. කාරම්භ කරමින් බහාරංචෝ භික්ඛවේ දේසිස්සාන මහණෙනි බහාරේ දේශනා කරමි. බාරහාරංච බාරහාරේ බාරගෙනයන් බහාරාදානංච එවාගේම ඒ බාර ග්‍රහණය බර දරා ගැනීම
බහාර නික්ෂේපය බර බහා තැබීම මෙවැනි කරුණු 4 දේශනා කරනවා කියලා වදාරමින් තං සුනාත සාදුකං මනසිකරෝත බාතිස්සාමීති ඒ දේශනා කරන්නේ හොඳින් අහන්න ඒ වගේම හොඳින් මෙහෙය කරව සාදුකං මනසිකරෝත එතකොට අද අපට ඒ කරුණු තෝරා ගන්න අහනවා වගේම හොඳින් මෙහෙය කිරීමකුත් අපට අවශ්‍ය කරන බව දෙනී යනවා ඊළඟට භාග්‍යවතුන් වහන්සේ අපට වදාරනවා කතමෝච දික්කවේ බහාරෝ මහණෙනි මේ බහාරය කියන්නේ කවරේ දෙයක් පංච උපාදානස්කන්ධා තිස්ස වචනියං කතමී පංච රූප උපාදානස්කන්ධෝ වේදනා උපාදානස්කන්ධෝ සංඥා උපාදානස්කන්ධෝ සංකාර උපාදානස්කන්ධෝ විඥාන උපාදානස්කන්ධෝ අයං මුච්චති වික්ඛවේ බහාරෝ මේ බහාරය කියලා කියන්නේ රූප උපාදානස්කන්ධය වේදනා උපාදානස්කන්ධය සංඥා උපාදානස්කන්ධය සංකාර උපාදානස්කන්ධය විඥාන උපාදානස්කන්ධය කියන මේ පංච උපාදානස්කන්ධයයි මේ බහාරය කියලා කියන්නේ මේක අපිට තෝරා ගන්නකොට රූපය ගැන රූප උපාදානස්කන්ධය ඒ වගේම රූපය නිසා රූපේ ප්‍රත්‍ය කරගෙන හට ගන්නා වූ විඳින නම් වූ වේදනාව ඒ වගේම වේදනාව හැඳින්වීම නම් වූ සංඥාව විඳීමත් හැඳින්වීමත් නිසා සංඛාරේ නම් වූ සැකසීම සංස්කරණය රාශි වීම නම් වූ සංකාරය මෙවැනි ස්කන්ධ තෝරා ගන්න වෙනවා ඒ වේදනාව සංඥා සංකාර කියන අවස්ථාවට අපි කියන්නේ සිතුවිලි ස්කන්ධයන් දැනගන්නා වූ විඥානීය සිතේ කියලා විවහාර කරනවා එතකොට මේ වචනේ සාරාංශ කරනකොට රූපය සිතුවිලි හා සිත කියන කරුණ බහාරයක් කියලා කියන්නේ බරක් කියලා කියන්නේ එයි කියන කරුණ තෝරා ගැනීමටයි අපි යොමු වෙන්න හදන්නේ දැන් රූප කියන වචනේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ වදාarලා තියෙනවා චත්තාරිච මහ භූතානි චතුර්ණංච මහ භූතානං උපාදාය රූපං ඉදං උච්චතාවසෝ රූපං මේ අදහස පෙන්වන්නේ පඨවි ධාතු ආපෝ ධාතු තේජෝ ධාතු වායෝ ධාතු කියන සතරමහා භූත සහ ඒ සතරමහා භූතයන්ගෙන් හටගද්දී රූපයයි කියලා. එතකොට අපිට පේනවා මේ ශරීරයක් තද කරන කුඩු කරන ස්වභාවය නම් වූ පඨවි ධාතුව ගලන වැగిරෙන ස්වභාවය නම් වූ ආපෝ ධාතුව දවන තවන ස්වභාවය නම් වූ තේජෝ ධාතුව පල්ලු කරන සොලවන පුම්බවන හකුලවන ස්වභාවය නම් වූ වායෝ ධාතුව මේ සතර මහා භූතින්ගේ භූතින් සහ සතර මහා භූතින් නිසා හටගත් ස්වභාවික ක්‍රියාකාරීත්වය
ඒ වගේම ශරීරයට පරිබාහිරව යම් දෙයක් ගැන අපි කතා කළා මේ සතර මහා භූතයෙන් හටගත් ආකාරයන් පිළිබඳව තමයි අපි නොයෙක් නාමයන් විවාහාර කරනු ලබන්නේ. ඊළඟට අපිට වදාරනවා මේ රූපයේ කෙරෙහි විග්‍රහයක් කිංච වික්ඛවේ රූපං වදේත. කුමක්ද මේ රූපය කියලා කියන්නේ? රුප්පතිති කෝ වික්ඛවේ තස්මා රූපන්ති උච්චති. බින්දෙන බව නිසා රූපයයි කියලා විවහාර කරනවා කියලා. එතකොට දැන් අපිට සාමාන්‍යයෙන් වැටහෙන්නේ රූපය කියන වචනේ කතා කරනකොට රූපේ තියෙන දෙයක් කියලා. නමුත් ආර්යයන් වහන්සේලා අපට වදාළේ මේ ශරීරය තුළ සියලු දෙයක්ම හේතු ප්‍රත්‍යයෙන් හටගද්දී තියෙන දේ නෙමෙයි. හේතුවක් හදනකොට හටගන්න දේවල්. ඒ වගේම හටගන්න දේවල් බිඳෙන ස්වභාවයෙන් යුක්තයි. මෙන්න මේ අර්ථය ඇතුව අපි රූපේ කෙරෙහි තෝරා ගන්නට අවශ්‍ය කරනවා. ඒ රූපන අර්ථය කියන බිඳෙන අර්ථය ගැන කතා කරනවා මේ ශරීරයේ සම්බන්ධව මේ සිරුර හටගත් දෙයක්. දෙමෝපියෝ ප්‍රත්‍ය කරගෙන ඒක හේතුවක් කර්ම ශක්තියක හේතුවක් හේතු ප්‍රත්‍යයෙන් හටගත් දෙයක්. මේ හටගත් රූපය සීතල වැඩි වුණොත් බිඳෙනවා. සීතේනොත් බිඳෙයි. උෂ්ණේනොත් බිඳෙයි. ඒ වගේම බඩගින්නට ආහාර නොලැබී ගියොත් බිඳෙයි. පිපාසයට වතුර නොලැබී ගියොත් බිඳෙයි. මෙසි මාඳුරු සර්ප ජාතීන්ගේ ජාතීන් නිසා බිඳීමේ අවස්ථාව සැලසෙනවා. එහෙම නැතිනම් හටගත් තැන පටන්ම දිරීමේ ලක්ෂණයේ ස්වභාව කොටයි තියෙන්නේ. ආයු ගෙවීමේ ලක්ෂණයේ ස්වභාව කොටයි තියෙන්නේ. ඒ දෙනුත් බිඳෙනවා. මෙන්න මේ නිසා රූපය කියලා කියන්නේ හේතුන්ගෙන් හට ගන්නවා වගේම බිඳෙන ස්වභාවයෙන් යුක්තයි කියන කරුණයි. නමුත් අපට දැන් ඇහැට වර්ණ රූපය, කනට ශබ්ද රූපය, නාසයට ගන්ධ රූපය, දිවට රස රූපය, කයට ස්පර්ශ රූපය කියලා අපිට කතා කරනකොට අපිට හිතෙනවා රූපය කියන වචනේ නම ඇහෙනකොට අපට භාවිතා වෙච්ච සසර ගතිය එකතු වෙලා මේ වර්ණ රූපයක්, සතහන් රූපයක්, ගන්ධ රූපයක්, රස රූපයක්, ස්පර්ශ රූපයක් ඉතිරිව තියෙනවා. ඒ තියෙන රූපය ගැන නෙමෙයි කතා කරන්නේ කියලා. එහෙම නෙමෙයි රූපම් වික්‍රය අනිච්ඡං කියලා භාග්‍යතුන් වහන්සේ වදාළේ. ඒ නම කතා කරන්නේ නමකින් පෙන්වන්න හදන්නේ හේතුන්ගෙන් හටගෙන නිරුද්ධ වෙන ස්වභාවයක් ගැන. දැන් ලෞකික ලෝකයා කතා කරන්නේ නමක් කතා කරනකොට නමට අදාළ තියෙන දෙයක් ගැනයි. පුටුව කියන නම කතා කළොත් පුටුව කියලා දෙයක් තියෙනවා. එහෙනම් තියෙන පුටුව දෙස බලන්නෙකුත් ඉන්නවා. නම විහාරය ඇහෙනකොටම ඒකට ආත්මීය ගතියක් එකතු කරලා කතා කරන්නේ. පුටුව නැහැ කිව්වොත් එහෙම
කලින් පුටුවක් තිබුණා. කොහේ හරි පුටු තියෙනවා. ඒ නෑ කියන වචනෙන් කතා කරන්නේ තියෙන එකක් සම්බන්ධවමයි. ඒ අර්ථ දෙක නෙමෙයි. සාමාන්‍ය අර්ථ දෙක නෙමෙයි මෙතන අපිට භාග්‍යවතුන් වහන්සේ වදාරන්නේ. හේතු ප්‍රත්‍යයෙන් හට ගන්න දේ නිරුද්ධ වෙනවා කියන වචනය. මෙන්න මේ අදහස ගැන අපි හොඳට ටිකක් අහන්න ඕනේ. හොඳ එකගතාවකින් යුක්ත වාර ගණනාවක් නුවණ මෙහෙවා බලන්න ඕනේ. එතකොට අපිට වැටහෙයි මේ ශරීරයේ පවා හේතුපත්යෙන් හටගත් දෙයක්. දැන් බලන්න යම් තැනක ප්‍රස්වාස වෙනකොට ආස්වාසය නොලැබී ගියොත් මේක ශරීරයේ සීතල වෙනවා. ඒ සීතල මකන්න උණුසුමක් ඇති වෙන්නේ නැහැ. එහෙනම් ආරම්භක අවස්ථාවේ පටන්ම සීතල අතට යන කොටස වළක්වන ආස්වාස වාතයේ ප්‍රත්‍ය කරනකොට මේ උණුසුම් කරනවා. එතකොට මේ ආපෝ ධාතුවට බලවත් වෙන්න හදනකොට තේජෝ ධාතුව ඇති කරන නිසා ඇති වෙන නිසා වායෝ ධාතුවේ ක්‍රියාකාරීත්වයක් වෙනවා. මේ වායෝ ධාතුවේ ක්‍රියාවට පඨවි ධාතුව එකතු වෙලා තියෙනවා. මෙන්න මෙවැනි ආකාරයක ක්‍රියාකාරීත්වයක්. හටගැනීමක් හා නිරුද්ධ වීමක්. එහෙනම් අපි තෝරා ගන්නකොට ඇස, කන, දිව, නාසය, ශරීරය කියන වචන පහෙන් අපි යම් හැඟීමක් ගන්න උත්සාහ දරනවා නම් ඒ හැඟීම ඇති කරන්නා වූ හේතුව පවා ඇතිව නැති වෙන දේ කියලා අපිට වටහා ගන්නට බැරි කමක් නැහැ. මෙන්න මෙවැනි ආකාරයෙන් මේ රූපස්කන්ධ කියන වචනේ තෝරා ගන්න ඕනේ. නමුත් රූපස්කන්ධය අපිට කතා කරන්න වෙන්නේ රූපේ බව දන්නේ නැන්නේ. රූපේ ගැන කතා කරන්න වෙන්නේ අපිට සිතුවිලි හිතාවයි. දැන් ඔය කතා කළේ සිතුවිලි හිතක් කරානේ. මෙවැනි ඇතිව නැති වෙන ස්වභාවය සිතුවිලි හිතට නැගෙනකොට උපාදාන සහිතන කාමාදී දැඩි ඇලෙන ස්වභාවයක් සහිතනම් සිතුවිලි වලින් වරද අල්ලා ගන්නා වූ ස්වභාවයක් සහිතනම් චන්ද්‍රාගයක් සහිතනම් ඒ වගේම ඒ ආශ්‍රව ධර්මයන් සහිතනම් තෘෂ්ණා දෘෂ්ටි මාන ආදී ආශ්‍රව ධර්මයන් එක්කුත් කොට රූපේ ගැන සිතුවිලි හිතකින් දැනගන්නවා නම් එතකොට කියනවා එවැනි රූපයක දැන ගැනීම රූප උපාදානස්කන්ධයයි කියලා. දැන් ඒක රූපස්කන්ධය නෙමෙයි. ආශ්‍රයන් ප්‍රාදානයන් කොට එකතු කොට රූපේ තියෙනවා කියලා පිළිගත්ත ගමම රූප උපාදානස්කන්ධයක් ඒක. රූප උපාදානස්කන්ධය බවට පත් වුණා. මේ රූප උපාදානස්කන්ධය අපිට තෝරා ගන්නකොට ඒ අරඹය ඇති වෙන විඳීම සැප වේදනාවක් වෙන්න පුළුවන්, දුක් වේදනාවක් වෙන්න පුළුවන්, උපේක්ඛා වේදනාවක් වෙන්න පුළුවන්. උපාදාන යුක්තන ආශ්‍රව ධර්මයන්ගෙන් යුක්තන වේදනා උපාදානස්කන්ධය බවට පත් වෙනවා. සැප වේදනාව තියෙනවා, දුක් වේදනාව තියෙනවා, උපේක්ඛා වේදනාව තියෙනවා. මගේ වේදනාව මා තුල තියෙන වේදනාව කියලා. ඒ විදිහටම හඳුනනකොට සංඥා උපාදානස්කන්ධය බවට පත් වෙනවා. ඒ වගේම හැඟීම් එකතු වෙනකොට සංකාර උපාදානස්කන්ධය බවට පත් වෙනවා. ඒක එහෙමමයි කියලා දැනගන්නකොට ඒකට කියනවා විඥාන උපාදානස්කන්ධයක් කියලා. මෙන්න මේකයි පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ.
එහෙනම් අපි ගමන් කරනකොට මම ගමන් කරනවායි කියලා බරක් දරාගෙන ඉන්නවා නම් ගමන් කරවන්නේ ඉන්නවායි කියලා පිළිගන්නේලා තියෙනවා නම් පංච උපාදානස්කන්ධය. ඒකයි බාහිර කියන්නේ. වාඩි වෙලා ඉන්නකොට මම වාඩි වෙලා ඉන්නේ කියලා ඒ බර දරාගන්නේ ඉන්නවා නම් එතන. පිළිගන්නේ ඉන්නවා නම් බාර ගන්න කෙනෙක් ඉන්නවා නම් උපාදානස්කන්ධය. ඒකයි බාහිර කියලා කියන්නේ. නැකිටින්නේ නිදාගන්නේ රූප බලන්නේ ශබ්ද ගන්ධ රස ස්පර්ශ මෙහෙම කාර්මිකේ ක්‍රියා කරවන්නේ මම නිගීමක් එකතු කොට ක්‍රියා කරනකොට ඒක පංච උපාදානස්කන්ධයක් වෙනවා. එපමණක් නෙමෙයි අපිට මේ ඉදිනදා කටයුතු නතර කරලා අපි ගැඹුරු කල්පනාවකට වැටෙන වෙලාවක් තියෙනවා. අපිට මන ඉන්ද්‍රියට එන මනෝ ධාරයට ආරම්භණයන් සිහියට නැගෙමින් මනෝ විඥානින් දැනගන්න අවස්ථාවක් තියෙනවා. සිහිනෙන් බය වෙන අවස්ථාව, සිහිනෙන් රාගයක් ඇති වෙන අවස්ථාව, තරහ ක්‍රෝධය ඇති වෙන අවස්ථාව බලන්න එවැනි අවස්ථාවල් වල පවර පංච උපාදානස්කන්ධය ඇති වෙනවා. ඒ බර දරා ගන්න එතන ඉන්නවා. මෙන්න මේ ආකාරය අපිට තෝරා ගත්තොත් ඒ නිසා මේ දෘෂ්ටිය නැවත නැවත මේ දෘෂ්ටියට පිටින් අපිට හිතන්නට නොහැකිකම නිසා එහෙනම් මහලු වෙන්නත් තමා වෙනවා. ලෙඩ වෙන්නත් තමා වෙනවා. ජීවත් වෙන්න තමා නිසා මරණයටපත් වෙන්නත් තමා වෙනවා. ඒ නිසා අර පංච උපාදානස්කන්ධය කියන ස්වභාවයකට එකතු වෙලා දුක දරාගෙන දුකට එකතු වෙලා ජීවිතයක් ගත කරන්නට වෙනවා. මෙන්න මේ අවස්ථාව අපි තෝරා ගන්නට ඕන කරනවා. ඒක සත්‍යක්මයි ඇත්තක්මයි කියලා වරදවා පිළිගැනීමක් කරනවා නම් ස්ථිරව තියෙන දෙයක්මයි කියලා. අන්නේ අවස්ථාව අපි තෝරා ගන්නට ඕනේ කරනවා මේ බාරාහාරෝ කියන වචනේ. ඒක තමයි බාරහාරේ බාරහ. එහෙමනම් අපිට මේ වචනේ උදව් කරගෙන බලන්න පුළුවන් ස්ත්‍රියය කියනවා. පුරුෂයය කියලා කියනවා. දෙවියය කියනවා. තිරිසන් සත්තුන්ටත් නොයෙක් නම් කතා කරනවා. ඒ සත්තුත් ඉන්නවා මම යන්නෙකුත් ඉන්නවායි කියලා මේ දෘෂ්ටියකට එකතු වෙලා ලෝකේ නමක් කතා කරනකොට ඒකට එකතු වෙනකොට දැන් අර බාර ආහාර කියන වචනේට වැටෙනවා. එක අවස්ථාවක වජිරා කියන භික්ෂුණියට වදාරලා තියෙනවා. වජිරා කියන භික්ෂුණිය පැහැදිලි කරලා තියෙනවා යතා යංග සම්බාරා හෝති සද්දෝ රතෝ ඉති එවං ඛණ්ඩේසු සම්තේසු හෝති සත්තෝති සම්මුති. අවයව සියල්ලක් එකතු වෙන තැනකට රතේ කියන විවහාරයක් වෙනවා. ඒ වගේ නිස්කම්යන් එකතු වෙන තැනකට සත්‍යයි කියන සම්මුතියක් වෙනවා. විවහාරයක් වෙනවා කියලා. මේ විවහාරේ නොනින් අපි විනිවිද නොදැක විවහාරේ පවා අතහැරන බවක් නුවණකට නොඇති මේ විවහාරයට බැස ගන්නකොට ඒ බාර ගෙනියනවා වෙනවා. බලන්න යම් තැනක අපිට මේ බාර අතහැරෙනකොට කියන්නේ ජීවිතය අතහැරෙනකොට අතහැරුණා වාගේ පෙවුනට ආයත් වහාම ඒ බාර ග්‍රහණය කරනවා. ඒකට කියනවා බාරා දානි කියලා.
කතමංච වික්කවේ බහරා දානං. ඒ බහරා දානං කියන්නේ ඒක ආදානිය නම් ග්‍රහණය කර ගැනීමට කියන නම. අල්ලා ගැනීමට කියන නම. අතහැරකට අතහැරුන්නේ නැහැ. ඒ කියන්නේ යථා අවබෝධය නැති තාක් නැවත නැවත ඔසවා ගත්තා වෙනවා. අල්ලා ගත්තා වෙනවා. ඒ නිසා තමයි ඒකට හේතුව යායන් තණ්හා කෝණෝ භවිකා නන්දි රාග තහගතා తත්‍ර తත්‍රහාබිනන්දනී සේයතිදං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා කියලා භාග්‍යතුන් වහන්සේ වදාළේ. නන්දි රාගයේ සහිත යාත්ම දෘෂ්ටිය සහිත පුනර්භවය ගෙන දෙන්නා වූ යම් බඳු තෘෂ්ණාවක් වේද. නැවත නැවත එළෙන්නා වූ ස්වභාවයක් වේද. නිස්කන්ධයන් උපාදාන කොට අර. ඒක පෙන්වන අපට කාම තණ්හාව වෙන්න පුළුවන්. රූප කාම, ශබ්ද කාම, ගන්ධ කාම, රස කාම, ස්පර්ශ කාම යන අර්ධය කාම තණ්හාවෙන් නැවත නැවත එළීමක් වෙන්න පුළුවන්. පංචකාමයේ ඊට වඩා විඳ ගන්න කියන භව තණ්හාවක් වෙන්න පුළුවන්. සාස්වත දෘෂ්ටි ආයතන ආසාව. එහෙම නැත්නම් මේ ජීවිතේ රෝධින් හරි නරකින් හරි ජීවත් වෙලා පංචකාමයේ ඉඳලා ඉවර කරමු ආයෙකක් නැහැ කියලා. උච්චේත දෘෂ්ටි ආසෙන යෙදෙන ආසාවක් වෙන භව තණ්හාවක් වෙන්න පුළුවන්. අර භව තණ්හා විභව තණ්හාවටත් යෙදෙන්නේ කාම තණ්හාව වැඩිකම නිසා. මෙන්න මේක තමයි බහාරාදාන බාරග්‍රහණ. ඊළඟට අපිට භාග්‍යවතුන් වහන්සේ වදාරනවා මේ බාරය අතහැරීම හැර දැමීම බහාර නික්කේපේ ගැන කතමංච වික්කවේ බහාර නික්කේපන යෝ තස්සායේව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ ඡාගෝ පටිනිස්සග්ගෝ මුත්‍යානාලේ. මේ හැර දැමීම මොකද්ද? ඉබඳු තණ්හාවගේ නිරවශේෂ ඉතිරි නැතිව නිරවශේෂ විරාග නිරෝධය. ඒ වගේ පරිත්‍යාගයක් අතහැරීමක් මිදීමක් නොයල්මක් වෙනවා නම් ඒක තමයි මේ බහාර නික්කේපේ කියලා කියන්නේ. ඒක අපට රහතන් වහන්සේ ගැන වදාලා අර මහා බර බහා කියලා නික්කමිත්වා ගරුම් බහාරං ඒ වගේම අඤ්ඤම් බහාරං අනාදිය අන්බරක් නොගෙන සමුරං තන්නං අභුය නිච්ඡාතෝ පරිනිබුතෝති අවිද්‍යා මූල සහිත තෘෂ්ණා උදුරා නිස්තෘෂ්ණා වූ පිරිණියේ නම් වේ කියලා. එතකොට අපිට ඒ ආර්යයන් වහන්සේලා අනුගමනය කරන පිරිසක් වශයෙන් ඒ ආර්ය මාර්ගයේ ගමන් කරන්නා වූ පිරිසක් වශයෙන් මාර්ගඵලයෙන් මාර්ගඵලයටපත් වෙමින් මේ සසර දුක් දුරු කරන්නා ප්‍රඥාව වැඩිවීමක් වශයෙන් අපිටත් මේ නික්ඛේපේ කියන කරුණ හොඳට තේරෙන්නට ඕනේ. සාරාංශ කරනකොට මේ පින්වතුන්ට පැහැදිලි වෙනවා ඇති රූපේනම් හේතුපත්යෙන් හටගන්නා නිරුද්ධ වීමක්මයි. නැතේ කියන්න බෑ හටගන්න බවක් වේදින්ද. ඇතේ කියන්න බෑ නිරුද්ධ වෙන බවක් වේදින්ද. එහෙමනම් රූපයක් ගැන කතා කරන්නේ සිතුවිල්ලන් හිතට නංගවලයි. මේ අවස්ථාවට හරි වේදනා සංඥා සංකාර විඥාන. එහෙමනම් මේ රූපේ, ශබ්දේ, ගන්ධේ, රසේ, ස්පර්ශේ පෙනෙනවයි කියලා අපි හිතුවට ඒ අනුව නාමය රූපයක් කොටකින් පිළිඅරගෙන එනවද කියලා හිතලා බලන්න වෙනවා. භාග්‍යතුන් වහන්සේ වදාළ ධර්මයේ උදව් කරගෙන මේ නාම රූපයකට මුණ දෙනවා නේද කියලා. බලන්න
වේදනා සංඥා ඒ වගේම චේතනා පස්ස මානසිකාර කියන මේ සිතුවිලි වලින් හදලා දෙන ආකාරයක් නොයිද මේ දැනගන්නේ කියලා. රූපයක් පේනවා නෙමෙයි. ඒ රූප ආකාරයක් මේ බලනවා. මොකද එහෙම බලන්නේ ඒ විදිහට තමයි භාවිතා වුනේ. භාවිතා වෙච්ච ආකාරයක් තමයි සිහියට නැගෙන්නේ. අයෝනිසෝ මානසිකාරය අනුවණින් බලනකොට නාමී රූපයක් කොට පිළිගන්නවා. මෙන්න මේ පිළිගැනිල්ල අතරනොරුකම නිසා අවිද්‍යාව තෘෂ්ණාව වලට එකතු වෙලා එකතු වුණුකම නිසා නිස්තෘෂ්ණා නොවුණුකම නිසා නැවත මේ බර දරා ගැනීමක් වෙනවා. ඒක පාරටම පුළුවන්කමක් වුණොත් මේ සියල්ල එකතු කරලා රූපේ දෙස නැහැ කියවන්නේ මේ තියෙනවා කියන මේ විග්‍රහ කළ නොහැකි. සිතුවිලි හිතක් කරායි මේ නිග්‍රහ කරන්නේ. බලන්න. සිතුවිලි හිත පහළ වීම හරහා නොවේද මේ බලන්නේ. සිතුවිලි හිත රූපයක් නෙමෙයි. එයද විග්‍රහ නොකළ හැකි රූපේ නැහැ කියවන්නේ මේ ඒ ස්වභාවය සිතුවිලි හිතක් ඇති වෙන ප්‍රත්‍ය වෙනවා. සිතුවිලි හිතක් කර්මය රූප ලෝකයේ දෙස බලනවා. මේ දෙක එකිනෙකට හේතුඵල නිරෝධයි. දෙකක් වශයෙන් බලාගෙන ගියාට ප්‍රඥාව වැඩෙන්න උත්තරෙන්නේ හේතුඵල නිරෝධයක් කියන එක. හැබැයි හේතුඵල නිරෝධය කියන වචනේ නෙමෙයි හේතුඵල නිරෝධය. ඒතර අවබෝධ විය යුතු තැන. මෙන්න මේ අවබෝධය අපිට එනකොට මේ පිළිබඳව තියෙන වැරදි දෘෂ්ටිය සක්කාය දිට්ඨිය කැඩෙනවා. සැකේ පහ වෙනවා. අන්මගක් නොගන්නවා. ආරි මාර්ගයේ විනා. සෝතාපට්ටි ඵලයටපත් වෙනවා. කාමරාග ව්‍යාපාදයන් නැවතත් යෝනිසෝ මානසිකාරී මුල් කොට තුනී වෙනවා. සකුද්දාගාම වෙනවා. කාමරාග ව්‍යාපාදයන් නැවත ඇති නොවන්නා වූ ආකාරයට පහ වීම අනාගාමී ඵලයටපත් වෙනවා. ඒ වගේම රූප රාග අරූප රාග මානුද්දච්ච විද්‍යාව කියන සංයෝජන බෙන් පහක් සිඳගෙන ඒ උතුම් අරියත් පත්‍යට ආර්යයන් වහන්සේලා සම්පූර්ණ කළා. පරිනිර්වාණය සැනසුණා. ඉතින් එවැනි උතුම් ධර්මයක් අපේ ජීවිතයට අපි එකතු කරගෙන අපිට ඒ පිළිබඳව වැටහීමකින් යුක්තව අපේ ජීවිතය ගත කළොත් සදාචාර සම්පන්න සමාජයක් වෙනවා කියන එක කියන්න දෙයක් නෙමෙයි. චිත්ත ඒකාග්‍රතාවය ඇති පිරිසක් ඇති වෙනවා කියන එක සමාජය තුළ කියන්නේ. එපමණම නොනැති මාර්ගඵලාධිගමනය ඇති වෙනවා කියන කාරණයක් කියන්න දෙයක් නෙමෙයි. ඉතින් මේ කරුණු සම්පූර්ණ කරගෙන මේ පින්වතුන්ට ඒ උතුම් වූ නිර්වාණ අවබෝධය ඇති කර ගැනීම පිණිස හේතු ආස්නා වේවා.